පොඩ්ඩක් ඩිස්කස් කරගෙන යන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කැතෝලික ඉරණවල ප්‍රමාණාත්මක ගුණයක් සොයාගත් විද්‍යාඥයෙක් වන්නේ කියන එක. මේ මම highlight කරලා තියෙනවා ප්‍රමාණාත්මක ගුණයක් කියන එක. ප්‍රමාණාත්මක ගුණයක් කියලා කියන්නේ සංඛ්‍යාවක් කියන එක. ඒතර බලන්න ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කියන එක තමයි ප්‍රමාණාත්මක ගුණයක් වෙන්නේ. ඒක රොබර්ට් මිලිකන් විසින් තමයි හොයාගත්තේ. ඒ වගේ චූටි දේවල් පවා එක්සෑම් පේපර්ස් වල තියෙනවා. ඒකයි මම මේ ප්‍රශ්නේ එකතු කරේ මේකට. අපි දන්නවා 1.6 වැඩි කිරීම 10^19යි කූලෝම් කියලා ආරෝපණයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනයට. රොබර්ට් මිලිකන් තමයි යාගේ තෙල් බිඳු පරීක්ෂණය වගේ ඒ සංඛ්‍යාත්මක ගුණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කියන එක හොයාගත්තේ. ඒක ලොකු දෙයක් නැහැ. බලමු දෙවෙනි ප්‍රශ්නේ දෙන්න බලන්න. එම්නම් මූලද්‍රව්‍යයේ පළමු අයනීකරණ ශක්තිය ඇතුළුව අනුයාත අයනීකරණ ශක්ති 5ක් පිළිවෙලින් දීලා තියෙන බලන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න වැදගත් වෙනවා. පළවෙනි යගේ තියෙන බලන්න 578යි. දෙවෙනි යගේ තියෙනවා 1817ක්. තුන්වෙනි යගේ තියෙනවා 2745යි. ඊපස්සේ ඊළඟ යගේ තියෙනවා 11577යි. ඊළඟ යගේ තියෙනවා 14842යි කියලා. ඒතර මේ යගයන් දිහා බලුවට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තේරුම් ගන්න. ඔයාලට පේනවා මේ අයනීකරණ ශක්තිය යගයන් වැඩි වෙලා ගිහිල්ලා ශනිකව විශාල වශයෙන් අයනීකරණ ශක්තිය වැඩි වෙන පටන් ගන්නවා මෙන්න මෙතන. එතනින් එහාට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අභ්‍යන්තර ශක්ති මට්ටමක. ඒතකොට අභ්‍යන්තර ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ගලවන්න පටන් ගන්නදී තමයි අයනීකරණ ශක්තිය විශාල වශයෙන් වැඩි වෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අභ්‍යන්තර ශක්ති මට්ටමට අයිති වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන අයිති වෙන්නේ බාහිර ශක්ති මට්ටමට. මට්ටමේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. අපි දන්නවා බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්නේ 13 වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍යවල. එතකොට අපි හිතමු මේ මුල් ද්‍රව්‍යයේ 13 වෙනි කාණ්ඩය කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය වෙන්න ඕන S2P1 ආකාර වෙන්න ඕන. එතකොට S2P1 නම් අපි හිතමු මෙයා ඇලුමිනියම් කියලා. මේකේ පොඩි මෙන්න මේ චූටි වෙනස්කමක් මේකේ තියෙනවා. මම ඒකත් පැහැදිලි කරන්නම් මෙතනින්. මෙයා ඇලුමිනියම් නම් ඇලුමිනියම් ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය බලන්න 1s2 2s2 2p6 3s2 3p1. ඒවල පේනවා මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. ඒතර අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. ඒ ඉලෙක්ට්‍රෝන 3 ගැලවුවට පස්සේ අභ්‍යන්තර ශක්ති මට්ටමක් තමයි මෙතනින් එහාට එන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන ගලවන්න තමයි ලොකු ශක්තියක් දෙන්න ඕන. ඒක තමයි මෙතනින් තහවුරු වෙන්නේ අපිට. තව දෙයක් මෙතන තියෙනවා. ඔන්න පේනවා P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක බාහිරතම උපශක්ති මට්ටම. ඊට අභ්‍යන්තරයෙන් කියලා ගත්තොත් මෙන්න මේ 3s උපශක්ති මට්ටම තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගලවලා මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න ටිකක් වැඩි ශක්ති ප්‍රමාණයක් දෙන්න ඕන. ඒක තමයි මෙතන පෙන්නන්නේ. සාමාන්‍ය මේක අපි හිතමු 600යි කියලා 578 කියන එක 600ක් වුණොත් 600 දෙගුණේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා චුට්ටක් වැඩි 3 ගුණයක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනිය තිබිලා තියෙන්නේ 3p1 කියන උපශක්ති මට්ටමේ. ඒතර මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්න ඕන 3s2 කියන උපශක්ති මට්ටම වල. දැන් දෙන්නම බාහිර ශක්ති මට්ටමේ තමයි. හැබැයි 3p1 ඉලෙක්ට්‍රෝනයක් මේක 3s2 ඉලෙක්ට්‍රෝනයක්. ඒතර මේ තියෙන්නේ අභ්‍යන්තර ශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන ගලවන්න පටන් ගන්න තියෙන එක. එහෙනම් මූලද්‍රව්‍යයේ හරියටම අපි අඳුර ගන්න ඕන ඇලුමිනියම් කියන එක. එතනින් තමයි මේක අඳුරගත්තේ. ඒතර ඇලුමිනියම් කියන එක නා ඔක්සයිඩයක් හදනකොට අපි හොඳටම දන්නවා ඇලුමිනියම් හදන්නේ Al2O3 කියන ඔක්සයිඩ් එකකින්. හොඳ උත්තරේ දෙවෙනි උත්තරේ ඒකේ ඉන්නේ. හරි. ඊළඟට අපිට ප්‍රතික්‍රියාවක් අහන්න මම තුන්වෙනි ප්‍රශ්නට යනවා. උණුසාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ
ක්ලෝරින් අතර ප්‍රතික්‍රියාව මොකක්ද කියලා තමයි අහන්නේ. චුටි දේවල් ඉනෝගනික් පාර්ට් එකේ මේක මතක තියාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන එක්කෙනාට පුළුවන් ක්ලෝරින් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. හැබැයි මෙයාගේ තත්ත්ව වෙනස් වෙනකොට ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. අපි මුලින්ම බලමු උණු සාන්ද්‍ර NaOH නම් සෝඩියම් උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ක්ලෝරින් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවරලා සෝඩියම් ක්ලෝරයිඩ් හදනවා. ඒ වගේම සෝඩියම් ක්ලෝරේට් හදනවා ජලයත් එක්ක. මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව එන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරේට් සහ ජලය කියන එක. එතෙන්දී විශේෂම දේ තමයි මෙන්න මේ ක්ලෝරින් කියන එක බිඳුව ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. වලට දාන්න පුළුවන් මුල් ද්‍රව්‍යමය අවස්ථාවේදී ඔක්සිකරණ කි බිඳුවයි. ඒ වගේම මෙන්න මෙතනදී එයා ඍණයක ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනදී ධන 5 කියන ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නවා. අර පේනවා එක පැත්තකින් ක්ලෝරින් කියන කෙනාගේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා. අනිත් පැත්තෙන් අර පේනවා ක්ලෝරින් කියන කෙනාගේ ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයට හා ඔක්සිහරණයට ලක් වෙනවා මෙන්න මේ ක්ලෝරින් කියන කෙනා. ඒතර එකම ප්‍රභේදයේ ඔක්සිකරණයටත් ඔක්සිහරණයට ලක් වෙන ප්‍රතික්‍රියාවක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියන එක. තව දෙයක් මතක තියාගන්න. මෙතනදී ඔයා පාවිච්චි කරා නම් සිසිල් සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කළේ එයා දන්නේ NaCl ධන NaOCl ධන ජලය. මේ තමයි සිසිල් සාන්ද්‍ර අවස්ථාවේදී සිසිල් තනුක සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් නැත්නම් එක ජලය හදනවා. ඒ සිසිල් තනුක අවස්ථාවේදී එකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක උදාහරණයක් තමයි වෙන්නේ. හොඳයි. ඒතකොට ආන්සර් එක ඉන්නේ NaCl O3 දාන ජලය. උත්තරේ තුන්වෙනි උත්තරේ එන්න පුළුවන්. මේකේ තියෙනවා තව පොඩි දෙයක් කියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්ලෝරින් ප්‍රතික්‍රියාවේදී හැදෙන මෙන්න මේ සිසිල් තනුක අවස්ථාවේදී හැදෙන NaOCl කියන එක තමයි OCl මයිනස් අයනය තමයි අතන මෙතන තියෙන්නේ. මෙන්න මේ OCl මයිනස් කියන අයනය ඉහළ උෂ්ණත්වවලදී අස්ථායි වෙනවා. අස්ථායි වෙන නිසා තමයි එයා එකම තත්ත්ව තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. උණුසුම් සාන්ද්‍ර අවස්ථාවේදී මෙන්න මේ OCl කියන අයනය තමයි ආයෙත් ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ ClO3 මයිනස් කියන තැන තමයි කියලා තියෙන්නේ. ඔක්සිකරණය වෙලා තියෙනවා. ඉතරයි තියෙන්නේ එකේ කතා කරන්න. ඒතර මම හතරවෙනි ප්‍රශ්නෙට එන්නම්. කැල්සියම් නයිට්‍රේට් සහ සෝඩියම් නයිට්‍රේට් පමණක් අඩංගු ජලීය ද්‍රාවණයක කැල්සියම් අයන සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා. RCI ppm කියලා. ඒ වගේම නයිට්‍රේට් අයන සාන්ද්‍රණය දීලා තියෙනවා. 3100 ppm කියලා. අපෙන් අහන්නේ කැල්සියම් නයිට්‍රේට් සහ සෝඩියම් නයිට්‍රේට් සාන්ද්‍රණය පිළිවෙලින් තමයි අහන්නේ. ඒ වගේම මවුල ගන් ඩෙසිමීටර් වලින් අහන්නේ. බලමු. මුලින්ම මේ ද්‍රාවණයට මම එන්නම්. මෙතන තියෙන බලන්න කැල්සියම් නයිට්‍රේට් කියන ද්‍රාවණය. ඒ කැල්සියම් නයිට්‍රේට් වලින් හැදෙනවා බලන්න කැල්සියම් ධන දෙක අයනත් නයිට්‍රේට් අයන දෙකකුයි. ඔය විදිහට. ඒ වගේම මෙතන තියෙනවා සෝඩියම් නයිට්‍රේට් ද්‍රාවණ සෝඩියම් නයිට්‍රේට් එයාව අයනීකරණය වෙලා සෝඩියම් අයන සහ නයිට්‍රේට් අයන හදනවා. හොඳ මේකෙදි අපි හිතමු මෙන්න මෙයා තමයි ওই ද්‍රාවණය. ඒතර මේ ද්‍රාවණය ඇතුළේදී මෙන්න මේ කැල්සියම් අයන සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 400 ppm කියලා. කියන එක 400 ppm කියන එක නයිට්‍රේට් අයන සාන්ද්‍රණය ගත්තොත් කැල්සියම් නයිට්‍රේට් වලින් හැදෙන නයිට්‍රේට් නුත් තියෙනවා. සෝඩියම් නයිට්‍රේට් වලින් හැදෙන නයිට්‍රේට් නුත් තියෙනවා. ඒ දෙකේම එකතුව තමයි
අපිට දීලා තියෙන්නේ 3100යි ppm කියලා. දැන් පටලවා ගන්න එපා. ඒ නයිට්‍රේට් අපිට සාන්ද්‍රණය දීලා තියෙන්නේ කැල්සියම් නයිට්‍රේට් වලින් විතරක්වත් සෝඩියම් නයිට්‍රේට් වලින් විතරක්වත් හැදෙන නයිට්‍රේට් නෙමෙයි. දෙකෙන්ම ඒ කියන්නේ කැල්සියම් නයිට්‍රේට් සහ සෝඩියම් නයිට්‍රේට් කියන දෙන්නගෙන්ම හැදෙන ද්‍රාවණයට එකතු වෙන නයිට්‍රේට් වල සාන්ද්‍රණය තමයි 3100 ppm කියලා දීලා තියෙන්නේ. හරි අපි මෙහෙම දෙයක් කරමු. මුලින්ම බලන්න මෙන්න මේ කැල්සියම් අයන සාන්ද්‍රණයට ගියොත් කැල්සියම් අයන සාන්ද්‍රණය සමානයි බලන්න 400යි ppm. ඒතර මේක ඔයා පොඩ්ඩක් දැනගෙන තියාගන්න ppm කියලා කියන්නේ parts per million කියන එක. මේක සමාන වෙනවා 400යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එකට. එතකොට ඔන්න අපි ඒක දන්න පැත්තට අපි ටිකක් කුරු පැත්තට ආවා. මෙන්න මේ මිලිග්‍රෑම් කියන එක ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ඒ වගේම අපි දන්නවා සමීකරණයක් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞල සංඛ්‍යාව කියන එක. මම සමීකරණේ ඉල පෙන්නන්නම්. මෞල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. වෙන ඔයා ස්කන්ධයක් ගන්න. හැබැයි මිලිග්‍රෑම් වලින් ඒකත් ග්‍රෑම් කරන්න වෙනවා. ඒ වගේම මෞලික ස්කන්ධයේ කැල්සියම් වල අපි දන්නවා 40යි. හරි පොඩි චුටි දෙයක් තියෙන බානේ. ඒතර බලන්න මුලින්ම මම කරන්නේ 410න් බෙදනවා. මොකටද ග්‍රෑම් කරන්න. ඊට පස්සේ ඒක 40න් බෙදනවා. මොකටද මෞල කරන්න. එන්න කැල්සියම් මෞල සංඛ්‍යාව ආවා. මෞල ඝන ඩෙසිමීටරයට. ඒතර පරිමාව අපි මුකුත් වෙනස් කරේ නැහැ. ඔන්න ලේසියෙන් උත්තරයක් ගන්න පුළුවන් විදිහට අපිට හදාගන්න පුළුවන් වුණා. ඒතර බලන්න මෙන්න මේ බිංදු දෙකකට කැපෙනවා. 4 එකක් එතෙන්ට කැපිලා යනවා. ඒතර 1ට 100යි කියලා කියන්නේ 0.01 මෞල ඝන ඩෙසිමීටරයට තමයි කැල්සියම් අයන සාන්ද්‍රණය මෞල ඝන ඩෙසිමීටර වලින් එන්නේ. ප්‍රමාණ කැල්සියම් අයන සාන්ද්‍රණය කියන එක හරියටම සමාන වෙනවා කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණයට. හේතුව ඒ දෙන්න එකට එක ස්ටොයිකියෝමීටරයෙන් ඉන්න නිසා. එහෙනම් මෙන්න මේ කැල්සියම් සාන්ද්‍රණය තමයි 0.01 මෞල ඝන ඩෙසිමීටරයට කියලා අපිට එන්නේ උත්තරේ. අපි එකක් හොයාගත්තා. ඊළඟ එක බලමු. ඊළඟට කැල්සියම් අයන සාන්ද්‍රණය අපි හොයාගත්තා නම් කැල්සියම් අයන සාන්ද්‍රණයට නයිට්‍රේට් අයන සාන්ද්‍රණය 1:2යි. ඉතින් මම කතා කරන්නේ සමස්ත නයිට්‍රේට් අයන ගැන නෙමෙයි. කැල්සියම් නයිට්‍රේට් වලින් විතරක් හැදෙන නයිට්‍රේට් අයන සාන්ද්‍රණය. එතකොට කැල්සියම් අයන සාන්ද්‍රණයට නයිට්‍රේට් අයන සාන්ද්‍රණය. ඒ කියන්නේ කැල්සියම් නයිට්‍රේට් වලින්ම හැදෙන නයිට්‍රේට් සාන්ද්‍රණය 1:2යි. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය 0.01 වෙද්දී ඒ වගේ දෙගුණයක සාන්ද්‍රණයක් නයිට්‍රේට් අයන වලට තියෙන්න ඕන. එතන තියෙන බලන්න මම මෙහෙන් ලියන්නම් 0.02 මෞල ඝන ඩෙසිමීටරයට කියන සාන්ද්‍රණයක් නයිට්‍රේට් වලට තියෙන්න ඕන. කැල්සියම් නයිට්‍රේට් වලින් විතරක් හැදෙන. ඒක ඉතින් පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා සමස්ත නයිට්‍රේට් සාන්ද්‍රණය ppm වලට ppm වලින් දීලා තියෙන්නේ. ඒක අපි මෞල ඝන ඩෙසිමීටරයට කියලා හොයාගමු. මම එන්නම් NO3- අයන සාන්ද්‍රණයට ඒක අපිට දීලා තියෙන්නේ 3100යි ppm කියලා. මේකත් අර කලින් වගේම දැන් වලට ටිකක් ප්‍රැක්ටිස් වෙනවා මේක කොහොමද කරන්න කියන එක. ppm කියලා කියන්නේ මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එක. ඒක මුලින්ම ලියාගමු 3100යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. ඊට පස්සේ මෙන්න මේ මිලිග්‍රෑම් කියන එක ග්‍රෑම් කරන්න මුලින්ම 1000න් බෙදලා ඒ ග්‍රෑම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධයෙන් බෙදන්න මෞල සංඛ්‍යාව හොයන්න. ඒතර මෞල ඝන ඩෙසිමීටරයට කියන එක අපිට ලබා ගන්න පුළුවන්. බලන්න 3100 බෙදීම 1000 මුලින්ම එක කරේ ග්‍රෑම් කරන්න. ඊට පස්සේ නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය වල බලන්න නයිට්‍රේට් 14යි. ඊගෙන බලන්න 62ක්. ඊට පස්සේ මෙතන එන්නේ මෞල ඝන ඩෙසිමීටරයට කියන ඒකකේ. මේ මෞලික ස්කන්ධයේ නයිට්‍රේට් අයනය කියන එක. සමහර මේකේ අපිට කපලා දාන්න පුළුවන් ඒවා කපලා දාන්න පුළුවන් බිඳු දෙකක් හැපෙනවා. 31 1යි 31 2යි එකයට 20යි කියලා ඉන්නේ. ඒතර බලන්න උත්තර එනවා 0.05යි මෞල ඝන ඩෙසිමීටරයට කියලා. මේ අපිට ආවේ සමස්ත නයිට්‍රේට් මෞල සාන්ද්‍රණය සමස්ත නයිට්‍රේට් සාන්ද්‍රණය ද්‍රාවණය තුල තියෙන ඊපස්සේ සමස්ත නයිට්‍රේට් සාන්ද්‍රණය නම්
ඒතර 0.05යි මවුල ගන්න ඩෙසිමීටරේ තමයි අපිට ආවේ. ඊට පස්සේ අපි දැන් කලින් හොයාගත්තා කැල්සියම් නයිට්‍රේට් වලින් විතරක් හැදෙන නයිට්‍රේට් සාන්ද්‍රණය 0.02යි. එහෙනම් වල තේරෙන්න ඕන සමස්ත නයිට්‍රේට් මෝල් සංඛ්‍යාවෙන් 0.05න් කැල්සියම් නයිට්‍රේට් වලින් විතරක් හැදෙන නයිට්‍රේට් අයන සාන්ද්‍රණය අඩු කරාට පස්සේ අපිට එනවා මෙන්න මෙතනින් මේ ප්‍රතික්‍රියාව කියන්නේ සෝඩියම් නයිට්‍රේට් වලින් විතරක් හැදෙන නයිට්‍රේට් අයන සාන්ද්‍රණය. බලන්න මම ඊළඟ තියෙන බලන්න NaNO3 වලින් සෑදෙන නයිට්‍රේට් අයන සාන්ද්‍රණය සමාන වෙන්න ඕන බලන්න 0.05 ඍණ 0.02ට. ඒකෙදි බලන්න අපිට උත්තරය එන බලන්න 0.03යි මවුල ගන්න ඩෙසිමීටරයට කියලා. ඔයාලට තේරෙනවද දෙයක් සෝඩියම් නයිට්‍රේට් එකට නයිට්‍රේට් එකයි ඒ කියන්නේ නයිට්‍රේට් අයන සාන්ද්‍රණය කොච්චරක්ද ඒ සාන්ද්‍රණයම සෝඩියම් නයිට්‍රේට් වල තියෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ සෝඩියම් නයිට්‍රේට් සාන්ද්‍රණයම තමයි ඒකට. නේ අපේ උත්තරේ වෙන්නේ බලන්න එතකොට කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණය 0.01 වෙනවා. සෝඩියම් නයිට්‍රේට් සාන්ද්‍රණය 0.03 වෙනවා. උත්තරේ දෙවෙනි එක තමයි අපිට ගන්න වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන බලන්න IUPAC නාමකරණය ඕගනික් වලදී කාබනික සංයෝග වලදී මුලින්ම හරියටම ඔලුවට දාගන්න බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඊට බලන්න මුලින්ම තියෙන බලන්න CH3 CH දිත්ත බන්ධනයේ CH CH3 කොටසක් තියෙනවා. හරි. මේක තමයි අපිට දීලා තියෙන කාබනික සංයෝගය වෙන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේව ක්‍රියාකාරී කාණ්ඩ දැන් මේකේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ කාබොක්සිලික් කියන ක්‍රියාකාරී කාණ්ඩය. ඒ ක්‍රියාකාරී කාණ්ඩය මේ ඇල්ඩිහයිඩ් කියන ක්‍රියාකාරී කාණ්ඩයක් දෙකක් තියෙනවා මේකේ. අපි සාමාන්‍ය ද්විත්ව බන්ධන කියන ඒවා ක්‍රියාකාරී කාණ්ඩ විදිහට සලකන්නේ නැහැ. ඒතකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ දෙකෙන් ප්‍රමුඛතාවයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් තියෙන කාර්යද කියන එක අපිට ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ කාබොක්සිලික් අම්ල කියන එක. ඒක කාබොක්සිලික් අම්ල වල තමයි ප්‍රතික්‍රියාව වැඩිම වෙන්නේ. නැත්නම් ප්‍රමුඛතාවය වැඩිම වෙන්නේ එතනදී. එහෙනම් අපි ඒ කාබොක්සිලික් කාණ්ඩය අඩංගු කාබනයට තමයි අංක 1 දෙන්න ඕන. මෙන්න මේ විදිහට අපි මේ වගේ ඊට පස්සේ ඒ අංක 1කින් පටන් අරන් දිගම කාබන් දාමයක් තෝරගෙන ඒ දිගම කාබන් දාමය අංකණය කරගෙන යන්න ඕන අර විදිහට. ඒ වගේම ඒ දිගම කාබන් දාමය තුළ අනිවාර්යයෙන්ම ද්විත්ව බන්ධනය ඇතුළත් වෙන්නත් ඕන. එහෙනම් බලන්න අපිට යන්න තියෙන බලන්න මෙන්න 1 2 3 4 5 6 විදිහට තමයි මම අංකණය කරන්නේ. 4 5 6. ඉතින් හරියටම පිළිවෙල මත තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙයා අපි එතකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නෙමෙයි CHO කාණ්ඩය. මේ කාණ්ඩයත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නෙමෙයි. ඒවා අපි කතා කරනවා ආදේශිත කාණ්ඩ කියලා. ඒතර ආදේශිත කාණ්ඩ තමයි අපි නම් ලියද්දි මුලින්ම ලියන්නේ. එතකොට අපි බලමු මෙන්න මේකට අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේක එතකොට අංක දෙකත් එක්කම අපි පාවිච්චි කරනවා දෙක ෆෝමිල් කියලා තමයි මේක ලියන්නේ. ඊට පස්සේ මේක ඇල්කිල් කාණ්ඩ කියලා අපි මේවට කියනවා ආදේශිත කාණ්ඩ වලින් ඇල්කිල් කාණ්ඩ. එයා අපි 3 එතිල් කියලා තමයි අංකණය කරන්න ඕන. ඒ වගේම ද්විත්ව බන්ධනයක් තියෙනවා. ද්විත්ව බන්ධනයක් තියෙන තැනකදී අපි ඊන් කියලා EN කියන අකුරු දෙක පාවිච්චි කරනවා. අංකයත් එක්කම 4 ඊන් කියලා. කාබොක්සිලික් අම්ල අපි නාමකරණය කරන්නේ ඔයික් ඇසිඩ් කියලා. එතෙන්දී ඔයික් ඇසිඩ් ඉස්සරහට අංකයක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට බලමු මුලින්ම එතකොට බලන්න මෙතෙන්දී එතිල් සහ ෆෝමිල් වලින් අකාරාදී පිළිවෙල තමයි ඉංග්‍රීසි හොඩිය පිළිවෙලට ලියන්න වෙනවා අපිට. ඉංග්‍රීසි හොඩිය පිළිවෙලට ලියන්න බලන්න එතිල් කියන එක තමයි මුලින් ලියන්න වෙන්නේ. ඒතර බලන්න මම මුලින්ම ලියනවා 3 එතිල් කියලා. 3 එතිල් මම ඔයාලට තේරෙනවා අංකයක් සහ වචනයක් අතර හිඩසක්
හිදසක් නෙමෙයි එතන තියෙනවා අනිවාර්යයෙන්ම ඩෑෂ් එකක් මේ වගේ අපි ඩෑෂ් එකක් ලියනවා ඊළඟට ආයෙත් අපි ලියන බලන්න 2 4 කියලා 2 4 ඊළඟට ඔන්න අපි ආදේශිත කාණ්ඩ ටික නම් කරලා ඉවර කරා ඊළඟට කරන්න තියෙන්නේ දිගම කාබන් දාමයට දාලා නම තෝරගන්නවා කාබන් 6 නම් හෙක්ස් ඊළඟට බන්ධන ස්වභාවය අපි පෙන්වන්න ඕන බන්ධන ස්වභාවය ද්විත්ව බන්ධනයක් නිසා ඒක ඊන් කියලා අපි ලියනවා ඒ වගේම ENE වල අවසානයේ තියෙන E යවර කපලා තමයි මෙතන ලියන්නේ අපි අවසානයේ තියෙන E යවර ලියන්නේ නැහැ මම ලියන්න බලා ගන්න පුළුවන් ඒ වගේම ද්විත්ව බන්ධනයේ පිහිටන තැන පෙන්වන්නත් ඕන නිසා ඒක බලන්න එතන 4 ඊන් කියලා ලියන්න වෙනවා අපිට ඊට පස්සේ එච්චරයි වලින් එහාට නෑ මේ මම කෙලවරේ ඊයකට ලියලා නැහැ මෙතන අපි කාබොක්සිලික් අම්ල බව පෙන්නන්න ඔයික් හිඩසක් තියුවා ඇසිඩ් කියලා ලියන්න වෙනවා. ඔක තමයි ක්‍රමේ මේ කාබනික සංයෝජන නම් ලියද්දී මුලින්ම ආදේශිත කාණ්ඩ අපි නම් කරගන්න ඕනේ. ඒ ආදේශිත කාණ්ඩ එයා තියෙන තැනත් එක්ක කියන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ දිගම කාබන් දාමයට දාලා නාමයක් අපිට එනවා සැකලි නාමය කියලා කියනවා. ඊට පස්සේ බන්ධන ස්වභාවය අපි කියනවා. ඒ බන්ධන ස්වභාවය ඒක බන්ධන නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඇල්කේන නම් ප්‍රශ්නයක් නෑ. ඇල්කීන ඇල්කයින නම් කරද්දී අනිවාර්යයෙන්ම ද්විත්ව බන්ධනය ත්‍රිත්ව බන්ධනය තියෙන තැන පෙන්වන්න අංකෙත් එක්ක ඉස්සරහින් ලියන්න ඕනේ. ඊට පස්සේ කාබොක්සිලික් අම්ලයක් බව පෙන්වන්න ඔයික් කියලා ලිව්වා. හිඩසක් තිබ්බ ඇසිඩ් කියලා ලියන්න ඕනේ. එතන විතරයි හිඩසක් තියෙන්නේ වෙන කොහෙවත් හිඩස් නෑ. ඒ වගේම සියලුම අකුරු සිම්පල් අකුරු පාවිච්චි කරන්න ඕනේ මේකෙදි. අංකයක් සහ වචනයක් අතර ඩෑෂ් එකක් පාවිච්චි කරනවා අපි කෙටිරක් කියන එක. අංකයක් සහ වචන දෙකක් අතරට අපි අංකයේ ඉදිරියෙනුත් කෙටිරක් පිටිපස්සෙනුත් කෙටිරක් පාවිච්චි කරා. හොඳයි. ඊට බලන්න මේකෙදි 9 එන්නේ බලන්න 3 එතිල් 2 ෆෝමිල් හෙක්ස් 4 ඊනොයික් ඇසිඩ් කියලානවා. උත්තරේ 4 වෙනි එක තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලමු 6 වෙනි ප්‍රශ්නෙට එන්න. ඒකෙදි තියෙනවා එක්තරා වියෝජන ප්‍රතික්‍රියාවක 298 කෙල්වින් උෂ්ණත්වයේදී එන්තැපි වෙනස දීලා තියෙනවා. එහෙනම් අපිට ඩෙල්ටා H දෙනවා. මෙයා ඩෙල්ටා H ධන 48යි කිලෝ ජූල් මවුලයට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එන්ට්‍රොපි වෙනස අපිට දීලා තියෙන බලන්න ඩෙල්ටා S කියන එක එයා දීලා තියෙනවා ධන 120යි ජූල් කෙල්විනයට මවුලයට කියලා. ගොඩක් කට්ටිය මෙන්න මේක පටලවා ගන්නවා. අපිට එන්තැල්පි වෙනස එන්නේ කිලෝ ජූල් වලින්. හැබැයි එන්ට්‍රොපි වෙනස එන්නේ ජූල් වලින්. මේ දෙක එකට සම්බන්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ජූල් කිලෝ ජූල් කරන 1000න් බෙදන්න වෙනවා. එහෙම නැත්නම් මේ කිලෝ ජූල් 1000න් වැඩි කළා කිලෝ ජූල් 1000න් වැඩි කළා ජූල් කරලා තමයි සමීකරණය ආදේශ කරන්න වෙන්නේ. ඉතින් අපෙන් අහන මේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදුවන්නේ කුමන උෂ්ණත්වයකදීද කියලා. හරි ස්වයංසිද්ධතාවයේ පරීක්ෂා කරන්න අපිට සමීකරණයක් තියෙනවා ගිබ්ස් සමීකරණය. එතනින් අපිට එන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. එතකොට ඒකේ කියන්නේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සම්බන්ධතාවය තියෙන එතන. ඩෙල්ටා G කියලා කියන්නේ ගිබ්ස් ශක්තිය වෙනස කියන එක. ඒ ගිබ්ස් ශක්තිය වෙනස ඍණාගයක් එනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධයි. ඒ වගේම ඩෙල්ටා G නැත්නම් ගිබ්ස් ශක්තිය වෙනසට ධනාගයක් එනවා නම් මේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වෙන්නේ නැහැ. ස්වයංසිද්ධ නොවන ප්‍රතික්‍රියාවක්. ඒ වගේම මත තියන්න ඩෙල්ටා G වලට බිඳුව අගේ ආවතින් ඒ ප්‍රතික්‍රියාව සමතුලිතයේ තියෙන්නේ. එහෙනම් ධනාගයක ඉඳන් බිඳුව හරහා කියලා තමයි ඍණාගයකට එන්න වෙන්නේ. බිඳුව කියලා කියන්නේ ඒතර ස්වයංසිද්ධ වෙන ආරම්භක උෂ්ණත්වය කියලා ගන්න පුළුවන් අපිට. ස්වයංසිද්ධ වෙන ආරම්භක උෂ්ණත්වය අනිත් පැත්තෙන් ගන්න පුළුවන් ස්වයංසිද්ධ නොවන ආරම්භක උෂ්ණත්වය විදිහට. හරි. දැන් අපිට මේ ප්‍රශ්නේදී ගන්න හදන්න වෙන්නේ ඩෙල්ටා G බිඳුව කියලා සලකලා තමයි. එහෙනම් බලන්නතර බිඳුව වුණොතින් අපිට ස්වයංසිද්ධ වෙන ආරම්භක උෂ්ණත්වය කියලා ස්වයංසිද්ධ වෙන ආරම්භක අවස්ථාව කියලා අපිට ගන්න පුළුවන්. ඒතර ඩෙල්ටා G දීලා තියෙන බලන්න මෙයා 48යි කියලා මම ගන්නම්. ඩෙල්ටා H අපිට දීලා තියෙන නිසා ඍණ උෂ්ණත්වය අපි දන්නේ නැහැ. ඊළඟට 120යි එන්ට්‍රොපි වෙනස. ඒක හැබැයි 1000න් බෙදලා තමයි මම ගන්න එතෙන්ට. එහෙම වුණොත් බලන්න මෙතන අපිට අගයක් එනවා 0.1යි 2යි කියලා 120 බෙදීම 16 කියලා කියන්නේ මම මේ 2යි t සමාන වෙන බලන්න 48ට
වන් t සමානයි 48යි මයික බෙදීම 0.12 උඩත් ඔයාලට පුළුවන් 100න් වැඩි කරන්න යටත් 100න් වැඩි කරන්න පුළුවන් සරල දෙයක් තියෙන බලන්න 4800 බෙදීම 12 කියලා එනවා 12න් බෙදුවට පස්සේ බලන්න මේක 400යි කෙල්වින් තමයි එන්නේ පරිස්සම් වෙන්න ඔයාලා කෙල්වින් උෂ්ණත්වයක් ආවට පස්සේ සෙල්සියස් 400ට මාක් කරන්නත් පුළුවන් ඒ නිසා පරිස්සම් වෙන්න අපිට උත්තරේ දීලා තියෙනවා පස්වෙනි එකේ 400යි කෙල්වින් කියලා හරි මම ඊළඟ ප්‍රශ්නෙට එන්නම් ඒක කියන්නේ පරිපූර්ණ වායු පිළිබඳව සත්‍ය වගන්තිය කුමක්ද කියලා අහන්නේ ඒ කියනවා පරිපූර්ණ චුට්ටක් මම විස්තර කරලා ඉන්නම් පරිපූර්ණ වායුවක් නම් මේ කාරණා ටික අනිවාර්යයෙන්ම දැනගන්න ඕන පරිපූර්ණ වායුවක අනිවාර්යයෙන්ම අන්තර්මුඛ ආකර්ෂණ බල නැහැ කියලා තමයි අපි සලකන්නේ අනිත් කාරණාව තමයි පරිපූර්ණ වායු අණු වල අණු අතර අන්තර්මුඛ ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නැහැ ඒ වගේම ඊළඟ කාරණාව තමයි ප්‍රධාන කාරණා ටික අනිවාර්යයෙන්ම ඔයාලට මතක තියාගන්න වෙනවා පරිපූර්ණ වායු අණු එකිනෙක සංඝටනය වෙනකොට ඒ සංඝටන පූර්ණ ප්‍රත්‍යස්ත සංඝටන තමයි වෙන්නේ ඒ කියන්නේ ගැටුමට පෙර පද්ධතියේ චාලක ශක්තිය ගැටුමට පසු පද්ධතියේ චාලක ශක්තියට සමාන වෙනවා. ඒ කියන්නේ ගැටුමකදී ශක්ති හානියක් නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. ඒ වගේම වායු අණු බන්ධනයේ බිත්තියත් එක්ක ගැටෙන නිසා තමයි වායුව මගින් පීඩනයක් ඇති කරන්නේ. ඒක මත තියන්න අනිවාර්යයෙන්ම. හොඳයි. අපි ටිකක් බලමු කතා කරගෙන යන්න පරිපූර්ණ වායු පිළිබඳ සත්‍ය වගන්තිය කොහොමද කියලා තමයි අහන්නේ. එතකොට බලන්න පරිපූර්ණ වායුවක සියලුම අණු සමාන වේග වලින් ගමන් කරයි. මේක හරියටම මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. ඒතර වායනයක වායු අණු 100ක් තියෙනවා නම් ඒ වායු අණු 100ටම එකම ප්‍රවේගය නැහැ. ඔයා හිතන්න 100 දෙනෙක් එකතු වෙලා මැරතන් එකක් දුවනවා නම් ඒ ඒ 100 දෙනාටම එකම වේගයෙන් දුවන්න බැහැනේ. ඒ වගේම දෙයක් තමයි මෙතන තියෙන්නේ. පරිපූර්ණ වායු මිශ්‍රණයක් ගත්තොත් ඒ වායු මිශ්‍රණයේ තියෙන වායු අණු සියල්ලටම එකම ප්‍රවේගය නැහැ. ඒක ඔප්පු කරලා පෙන්නන්නේ මැක්ස්වෙල් බෝල්ට්ස්මන් වක්‍ර වලින් ඔයාලට මතක ඇති මේ විදිහේ ප්‍රස්තාරය. මේ පැත්තට අපි අණු භාගය අරගෙන මේ පැත්තට ප්‍රවේගය එහෙම නැත්නම් චාලක ශක්තිය ගත්තොත් හෝ ප්‍රවේගය ගත්තොත් ඒ ප්‍රස්තාරය මෙන්න මේ බෙල් ෂේප් එකට තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ බලන්න මෙතන අපි දන්නවා ප්‍රවේගය බිඳුවක් වෙන තැන තමයි මෙතන. මේ ප්‍රවේගය වැඩි වෙන පැත්තේ. ඒත් බලන්න මේක අපිට කලාප තුනකට කඩාගත්තොත් අඩු ප්‍රවේගයක් තියෙන සෙට් එකක් ඉන්නවා. මෙන්න මේ ටික මම මේ highlight කරන ටික අඩු ප්‍රවේගයක් තියෙන කට්ටියක් ඉන්නවා. ඒ වගේම වැඩි ප්‍රවේගයක් තියෙන කට්ටියක් ඉන්නවා. මෙන්න මේ මම highlight කරන ටික මේ ටිකේ මධ්‍යස්ථ ප්‍රවේගයක් තියෙනවා. අර තේරෙනවද? හැම වායු අණුවකටම එකම ප්‍රවේගය නැහැ. අපි මේ ප්‍රශ්න කීපයකින් සියලුම දේවල් තොරතුරු කවර් කරන විදිහට ප්‍රශ්න හදලා දෙන්න. අපි දැනට මේක විතරක් කතා කරමු. පරිපූර්ණ වායුවක සියලුම අණු සමාන වේග වලින් ගමන් කරයි වැරදි. අඩු ප්‍රවේගයක් තියෙන කට්ටියක් ඉන්නවා, මධ්‍යස්ථ ප්‍රවේගයක් තියෙන කට්ටියක් ඉන්නවා, ඉහළ ප්‍රවේගයක් තියෙන කට්ටියක් ඉන්නවා. ඒ විදිහට මතක තියාගන්න. ඒතර පළවෙනි කාරණාව වැරදි. දෙවෙනි කාරණාව කියන බලන්න වායු අණු අතර දුර හා සසඳන විට වායු අණු වල පරිමාව නොසැලකිය හැකි නොවේ නෙවෙයි. ඔන්න මතක තියාගන්න. ඒතර පරිපූර්ණ වායුවක් ගත්තොත් මේ දැන් මේ වාජනයක් තුලාරංග පරිපූර්ණ වායුවක් මේ විදිහට ඒ පරිපූර්ණ වායුවේ වායු අණු අතර දුරත් එක්ක සංසන්දනය කරද්දී ඒ වගේම වාජනීය පරිමාවත් එක්ක සංසන්දනය කරද්දී මේ වායු අණුවක පරිමාව නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ අණුක පරිමාව ලක්ෂීයයි කියලා තමයි අපි සලකන්නේ මෙතෙන්දී. ඒක හරිම දෙයක්. ඒක නොවේ නෙවෙයි සැලකිය හැකි වේ. ඒක මතක තියාගන්න. සාමාන්‍ය තාත්වික වායු වල තමයි සැලකුණු පරිමාවක් තියෙන්නේ. හරි තුන්වෙනි කාරණාව පරිපූර්ණ වායු අණු පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස සංඝටනය වේ. මම මුලින්ම කිව්වා. ඒ කියන්නේ වායු අණු එකිනෙක අතර ගැටුණත් වායු අණු පඳුරේ විත්‍ය සමග ගැටුණත් ශක්ති හානියක් වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් වෙන්නේ. ඒතකොට C වගන්තිය හරි. ඊළඟට කියනවා නියත උෂ්ණත්වයේ පවතින වායු අණු සංඝටනය වීමේදී අණු වල ප්‍රවේග වෙනස් විය හැකියි. මේක ගම්මිතාවය කියන එක. උෂ්ණත්වයේ නියත වුණාට එක වායු අණුවක ශක්තිය තවත් අණුවකට ලබා දෙන්න පුළුවන්. එතකොට ප්‍රවේග වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වයේ වෙනස් නියත උෂ්ණත්වයේ තිබුණත්.
හැබැයි සමස්ත චාලක ශක්තිය නියතයක් වෙන්න ඕන. ඒක තමයි විශේෂම දේ තියෙන තැන. දැන් අපි සමීකරණයක් පාඩම් කරගන්නවා. මම ඒක පොඩ්ඩක් මෙහෙම කියලා දෙන්නම්. E සමානයි KT කියලා. ඒ කියන්නේ මෙන්න මේ E කියන්නේ මධ්‍යන්‍ය චාලක ශක්තිය කියන එක නියතයක් වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වයට අනුලෝම සමානුපාත වෙනවා. ඒතර කෙල්වින් උෂ්ණත්වය මත විතරයි මධ්‍යන්‍ය චාලක ශක්තිය. කියන්නේ එක අණුවක නෙවෙයි. වායු අණු සියල්ලටම පොදු වගේ මධ්‍යන්‍ය චාලක ශක්තිය රඳා පවතින්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මත පමණයි කියන එක. හැබැයි අපි කතා කරන්න ඕන නියත උෂ්ණත්වයේ පවතින වායු සංඝට්ටණය වීමේදී කියන එක. එහෙම නැත්නම් වායුව අඩංගු බඳුන තුල තියෙන එතන සමස්ත මධ්‍යන්ත චාලක ශක්තිය ගැන නෙමෙයි මේ කියන්නේ. ගැටුමකදී ඔයාලා දන්න ෆිසික්ස් වලදී පවා මේක එක වස්තුවක ශක්තිය තවත් වස්තුවකට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා චාලක ශක්තිය වෙනස් වෙනවා කියලා කියන්නේ අපි දන්නවා E සමානයි භාගයයි mv වර්ග. ඒතර ස්කන්ධයේ දිහා ඒතර චාලක ශක්තිය වෙනස් වෙන්න පුළුවන් නම් එක අණුවක. එතකොට ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. ඒක හරියට ඒතකොට C හා D තමයි ඒකට උත්තරය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ දෙන්නම් මම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වන්නේ මෙන් කුමක්ද? රෙඩොක්ස් මොනතන ඔයාලා වරද්දන තැනක් මෙතන තියෙනවා. ඒක කියලා දෙන්න තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ. පටලවා ගන්න එපා. ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියන්නේ එකක්, රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කියන්නේ එකක්. ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් එකම ප්‍රභේදය ලක් වෙනවා නම් හැබැයි රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ නිකම් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කියන එක. බලමු පළවෙනි ප්‍රතික්‍රියාව. Cl2 ධන ජලය ගත්තොතින් යා HCl ධන HOCl තමයි හදන්නේ. ඔක්සිකරණාංක හොයන්න පුළුවන් වෙන්න ඕන. ඒව මහ දේවල් නෙමෙයි. අපි දන්නවා මූල ද්‍රව්‍යමය අවස්ථාවේදී මෙයාගේ ඔක්සිකරණාංකය 0යි. මෙතනදී ඔක්සිකරණාංකය හොයන්න ගියොතින් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා හයිඩ්‍රජන් වලට ධන 1 තියෙන්නේ. ඊට පස්සේ ඔක්සිජන් වලට ඍණ 2 තියෙනවා. ඊට පස්සේ අපි මේකට x කියලා ගත්තොත් ඒක සමානයි 0. සබල් මෙතන ධන 1 ඍණ 1 ඍණ 1යි. x වලට අපිට බලන්න ධන 1ක්. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය ධන 1 තියෙනවා මෙතනදී. අනේනම් ඔක්සිකරණාංකය වෙනස් වෙලා එහෙනම් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් මේක. ඒතර මෙයාගේ ඔක්සිකරණාංකය හොයන්න ගියොත් බලන්න ධන 1 ධන x සමානයි 0 වෙනවා. ඒතර බලන්න x වලට ඍණ 1ක් තමයි එන්නේ. ඒතර මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි මෙතනදී. අනේ මෙතනදී නම් ඇත්තටම ක්ලෝරින් කියන එක නා ද්විධාකරණය වෙලා කොහොම හරි එක ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් වගේම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකුත් වෙනවා. ඒතකොට ඔක්සිකරණ ඒ වගේම ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. පළවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ බලන්න එතකොට දෙවෙනි උත්තරේ තියෙන බලන්න CuCl කියන එක නා ක්ලෝරින් එක. අපි මේ ප්‍රතික්‍රියාව තුලිත ගන්න එක මෙතෙන් දෙච්ච ලොකු වැදගත්කමක් නැහැ. CuCl කියන එක නා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කළා. එයා හදලා තියෙනවා CuCl2 කියන එක Q+ ක්ලෝරයිඩ් Q ප්‍රි ක්ලෝරයිඩ් බවට වෙලා තියෙනවා. මෙතනදී ඒවා දන්න බලන්න මෙතන x ඍණ 1 සමානයි x ඍණ 1 සමානයි බිඳුව තියෙන. ඒතර බලන්න x වල එහෙම නැත්නම් කොප වල ඔක්සිකරණාංකය ධන 1 ඉන්නේ. දැන් මෙතනදී බලන්න කොප වල ඔක්සිකරණාංකය දිහා බලන්න x ඍණ 2 සමානයි බිඳුවට. ඒතර x සමානයි ධන 2 තමයි එතන තියෙන්නේ. ඒතර කොප කියන එක නා ඔක්සිකරණය වෙලා එහෙනම් හරි අපිට තේරෙනවා මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් තමයි. ක්ලෝරින් මෙතන ගත්තොත් බිඳුවයි. මෙතනදී ගත්තොත් බලන්න යාගේ ඍණ 1 2ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ක්ලෝරින් වල ඔක්සිකරණාංකයත් වෙනස් වෙලා මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් නිසා ඒ නිසා අපේ උත්තරයක් වෙනවා. හැබැයි මේක ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. අපෙන් අහන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව විතරයි. ද්විධාකරණ ප්‍රතික්‍රියාවකුත් කතාවක් නැහැ. ඒ තුන්වෙනි උත්තරේ දෙන්නම් PCl3. අපි කියනවා PCl3 වල ජල විච්ඡේදනය කියලා මෙන්න මේ ප්‍රතික්‍රියාවට. ඒතර එයා ජල විච්ඡේදනය වුණාට පස්සේ බලන්න හදලා තියෙනවා H3PO3 කියන එක නා ඒ වගේම HCl නුත් හදලා තියෙනවා මෙතෙන්දී. හරි. අපි බලමු මෙතන ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය එයා x නම් x ඍණ 3 සමානයි බිඳුවයි. ප්‍රමාණය x වලට අපිට අගයක් වෙනවා ධන 3යි කියලා. එහෙනම් මේ ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය ධන 3 තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තියෙනවා. බලමු මෙතන කොහොමද ඔක්සිකරණාංකය කියලා. එතනදී බලන්න ඔක්සිකරණාංකය අපි x කියලා ගත්තොත් x ධන 3 හයිඩ්‍රජන් වල ධන 1 3ක් තියෙනවා. ඒතර ධන 3යි.
ධන ඍණ දෙකේ 3ක්. ඒ කියන්නේ ඍණ 6ක් තියෙන ඔක්සිජන් වලට බිඳුවයි. ඊට පස්සේ බලන්න ධන 3යි ඍණ 6යි ඍණ 3ක් වෙනවා. ඒක එහා පැත්තට ගෙන ඊට පස්සේ බලන්න x වලට එන්නේ ආයෙත් ධන 3ම තමයි. ඒතකොට ෆොස්ෆරස් වල ඔක්සිජන් අංකය වෙනස් වෙලා නැහැ. ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ. ඒතකොට ෆොස්ෆරස් මධ්‍ය පරමාණු ඔක්සිජන් අංකය වෙනස් වෙලා නැත්නම් මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ කියන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ක්ලෝරින් වල ඍණ එක තියෙන්නේ. විතරක් ක්ලෝරින් වල ඍණ එක තියෙන්නේ. හයිඩ්‍රජන් ධන 1යි ඔක්සිජන් ඍණ 2යි තියෙන්නේ. කායවත් ඔක්සිජන් අංක වෙනස් වෙලා නැහැ. ඒක නිකම්ම නිකන් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් විතරයි. ඒතොර A හා B හරි C වැරදි. අපි බලමු ඊළඟ ප්‍රතික්‍රියාව කොහොමද කියලා. අන්තිම එක බලමු අපි. ඒක තියෙන බලන්න N2O3 එක N2O3 නෙමෙයි N2O5 වෙන්න ඕන. N2O5 උනොත් බලන්න ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවරලා එයා හදනවා HNO3 කියන එක. මෙතනදී අපි දැනගන්න ඕන විශේෂණ දේ තමයි සාමාන්‍යයෙන් ඔක්සයිඩ් කියන කට්ටිය අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයිනේ. එයාලා ජලයේ දිය වෙලා අනුරූප අම්ලය තමයි හදන්නේ. අදාළ ඔක්සිකරණ අංකයට අදාළ අම්ලයම තමයි හදන්නේ. ඒතර මේකෙදි බලන්න නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකයට ගියොත් එයාගේ 2x ඍණ 10 සමානයි බිඳුව තමයි අපිට ගන්න වෙන්නේ. ඒතර ඒකට හේතුව නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙන නිසා 2x ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 1 නිසා ඍණ 1 5ක් තියෙනවා. ඍණ 2 5ක් තියෙනවා. ඍණ 2 5ක් ඍණ 10යි. ඒතර තමයි බිඳුව එන්නේ. බලන්න x සමානයි ධන 5 තමයි එතන එන්නේ. බලන්න මේක ධන 5ක ඔක්සිජන් අවස්ථාවකින් ඉන්නේ. හැබැයි මෙයා අපි බලමු එයාගේ ඔක්සිජන් අවස්ථාව x නම් හයිඩ්‍රජන් වලට ධන 1ක් තියෙනවා. ඒ වගේම මෙතන ඔක්සිජන් වලටත් ඍණ 2 3ක් ඍණ 6ක් එනවා බලන්න. එතකොට ඍණ 6 සමානයි බිඳුවයි. ඒත් බලන්න හයිඩ්‍රජන් වල ඔක්සිජන් අංකය ධන 5ම තමයි එන්නේ. එතකොට එයාගේ ඔක්සිජන් අවස්ථාව වෙනස් වෙලා නැහැ. ඒක මිස්ටේක් එකක් තියෙන්නේ. N2O5 වෙන්න ඕන. N2O3 නෙමෙයි. හරි. ඊළඟ ප්‍රශ්නෙට මම එන්නම්. ඊළඟ ප්‍රශ්නෙට කියන්නේ උත්තරේ A හා B තමයි 8 වෙනි එකට හරි වෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියෙන බලන්න ඕනෑම අම්ලයක හා බෂ්මයක උදාසීනකරණ එන්තැල්පිය නීතියක් ගණී කියන එක. බලමු. ඒකෙදි ඕනම අම්ලයක ඕනම බෂ්මයක ගත්තොත් අපි හිතමු මෙහෙම. අපි දන්නවා ප්‍රබල අම්ල කියන්නේ HCl වගේ එකක් ගන්න. ඊට පස්සේ ප්‍රබල බෂ්ම මෙතනදී මේ දෙන්න ප්‍රතික්‍රියා කළා නම් හදන්නේ ලවණීය ජලය තමයි. ඒ කියන්නේ NaCl ධන ජලය තමයි මෙතෙන්දී හැදෙන්නේ. හොඳයි. මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. මේ ප්‍රබල ආම්ලයක් කියන එක නා ජලයේදී පූර්ණ අයනීකරණය වෙනවා. ඒ වගේම ප්‍රබල බෂ්මත් ජලයේදී පූර්ණව අයනීකරණය වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රතික්‍රියාවකදී අපිට ගන්න පුළුවන් සම්මුතිදාසීකරණ එන්තැල්පිය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ එක මවුලයකුයි මෙයාගේ එක මවුලයකුයි ප්‍රතික්‍රියා කරුවොත් ඍණ 57.4ක් ආසන්න වශයෙන් අපි කියනවා කිලෝ ජූල් මවුලයට කියලා. ඒක 57 ඍණ 57යි කොට වැරද්දක් නැහැ ඉතින්. අපිට ඍණ 50 ශක්තියක් නිදහස් වෙන 57ක් කියන එක 0.4 අතහැරලා අපිට කියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අම්ලය හෝ බෂ්මය දුබල වෙනකොට මේ අගය වෙනස් වෙනවා. ඒක ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම වලට උදාසීනකරණ එන්තැල්පිය ඍණ 57යි කියලා ගන්න පුළුවන් තමයි. හැබැයි දුබල අම්ල වලට බෑ. දුබල බෂ්ම වලටත් බෑ. ඒකට හේතුව මම කියන්නම්. අපි ගමු ඇසිඩික් වගේ එකක් CH3COOH ගත්තොත් මේ දුබල අම්ලය භාගිකව තමයි අයනීකරණය වෙන්නේ. ඒතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාට පස්සේ CH3COO Na+ එක ජලය හදනවා. මේ ප්‍රතික්‍රියාවද අගේ මට හරියට මතක නැහැ. ඒක තියෙන අනිවාර්යයෙන්ම ඔයා හිතන්න ඒක ඍණ 57.4යි කිලෝ ජූල් මවුලයට වඩා අනිවාර්යයෙන්ම අඩු වගයක් තමයි එන්නේ. මීට වඩා අඩු වගයක් එන්නේ. මේක අපි හිතමු ඩෙල්ටා H කියලා. ඩෙල්ටා H කියන එක මේ අගයට වඩා අඩු වෙන්න ඕන. ඒකට හේතුව මෙන්න මෙයාගෙන් H+ නිදහස් කරගන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම CH3COOH කඩලා H+ නිදහස් කරගන්න යම්කිසි ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට ඒ වැය වෙන ශක්තිය මෙයාට නැවතත් අවශෝෂණය වෙනවනේ. මෙතනින් පිටවන ශක්තියෙන් කොටසක් අවශෝෂණය වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඍණ 57.4ක් කියන එන්තල්පි පරැසෙන්න බෑ.
ඒතකොට පළවෙනි ප්‍රශ්නේ ඕනෑම අම්ලයක ඕනෑම බෂ්පයක නිසා තමයි වැරදිලා තියෙන්නේ. පළවෙනි ආන්සර් එක. දෙවෙනි උත්තරේ කියන බලන්න සම්මත තත්ත්වයේදී ජලීය හයිඩ්‍රෝනියම් අයන මවුලයක් ජලීය හයිඩ්‍රොක්සිල් අයන මවුලයක් සමග ප්‍රතික්‍රියාවී 57 කිලෝජූල් ශක්තිය නිදහස් කරලා ඒක පිළිගන්න පුළුවන්. අපි ඒකේ ප්‍රබල කතාවක් මොකද තමයි දීලා තියෙන්නේ. ඒක දුබල කතාවක් දීලා නැහැ. හයිඩ්‍රෝනියම් හයිඩ්‍රොක්සිල් කියලා කියන්නේ කෙලින්ම ප්‍රබල අම්ල ප්‍රබල භස්ම කියන එක තමයි. එතෙන්දී ඒ කාරණා අපිට නිවැරදි කියලා පිළිගන්න පුළුවන්. හොඳයි. ඒතර අසත්‍යයි සත්‍යයි ඒකේ පිළිතුර වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ බලන්න ඉතින් තියෙනවා C2H5OH කියන මධ්‍යසාර කියන එක සහ KBr යන දෙකම ජලය හොඳින් දිය වේ. හරි බලමු. ඒකදී බලන්න ඔයා දන්නවා CH3 CH2OH ගත්තොතින් අපි දන්නවා හයිඩ්‍රජන් ඔක්සිජන් අතර මෙයා ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ විදිහට තියෙනවා. මේක මේ විදිහට වදින්නම්. ඔක්සිජන් හයිඩ්‍රජන් ඔය විදිහට මෙයා ඩෙල්ටා ධනයි මෙයා ඩෙල්ටා ඍණයි ඔය විදිහට තියෙන්නේ. එතකොට මේ හයිඩ්‍රජන් ඩෙල්ටා ධන විදිහට තියෙන නිසා ඔක්සිජන් ඩෙල්ටා ඍණ විදිහට තියෙන නිසා ජලයත් එක්ක මෙයාට හයිඩ්‍රජන් බන්ධන හදාගන්න පුළුවන් මේ විදිහට. එතකොට බලන්න මෙන්න මේ අතරේ හයිඩ්‍රජන් බන්ධනයක් හදන්න පුළුවන්. හරි. එතකොට මධ්‍යසාර කියන කට්ටිය ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා. එතකොට දෙවෙනි කාරණාවෙත් එක්ක කියනවා ජලය සමග ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා කියන එක. ඊළඟට හයිඩ්‍රජන් බන්ධනයක් වෙන්න නම් ඔයාලා දන්න සාමාන්‍ය අනිවාර්යයෙන්ම ධන ද්‍රව්‍ය විදිහට H+ ඉන්න ඕන. ඍණ ද්‍රව්‍ය විදිහට ඔක්සිජන් හරි ෆ්ලෝරින් හරි නැත්නම් නයිට්‍රජන් හරි ඉන්න ඕන. මෙතන අවශ්‍යතාව තෘප්ත කරන නිසා හයිඩ්‍රජන් බන්ධනයක් හදනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ KBr වලදී අපි බලමු. KBr කියන එක අපි දන්නවා ජලයේ පූර්ණව අයනීකරණය වෙලා K+ පොටෑසියම් අයනයි Br- අයනයි හදනවා. ඒතර බලන්න මෙන්න මේ අපි මේ දෙකෙන් එකක් ගමු. මේ Br- හරි K+ හරි එකක් ගමු. ඒතර අපි හිතමු K+ නම් ඔක්සිජන් හයිඩ්‍රජන් මෙයා ඩෙල්ටා ධනයි මෙයා ඩෙල්ටා ධනයි ඊට පස්සේ මෙයා ඩෙල්ටා ඍණ තියෙන්නේ. ඒතර මේ ධන අයන හා ඍණ අයන අතර අන්තර්ගත ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අයන ද්විද්‍රව. ජලය කියලා කියන්නේ ද්විද්‍රවනේ. අයන ද්විද්‍රව ආකර්ෂණ බල තමයි තියෙන්නේ. ඒකත් හරි. එහෙනම් මේ දෙන්නම එතනෝල් කියන එකත් හොඳට ජලය දිය වෙන ප්‍රශ්නයක් නැහැ. පොටෑසියම් බ්‍රෝමයිඩ් කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේම අයනික සංයෝගයක්. ඒතර එයත් හොඳින් ජලය දිය වෙනවා. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාවත් ඒකට හරි. ඒ නිසා තමයි ජලය දිය වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාවෙන් හොඳට පැහැදිලි කරලා දෙනවා. උත්තර එක වෙනවා එකේ. හොඳයි. බොහොම ස්තුතියි. අපි YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සම්බන්ධයෙන්. ඉදිරියටම අපි මේවා සතියේ එක පේපර් එක වගේ මේ group එකට add කරලා ඊට පස්සේ ඒක මේ වගේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. ඊළඟට අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. බොහොම ස්තුතියි.